නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ විතක්ක විචාරාණං රූපසමා අඤ්ඤත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒ ුතියඥානං උපසම්පච්ච විහෙරති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ဒုတိ ය ධ්‍යානෙ සම්බන්ධ කරගෙන දේශනා කොට වදාළ මාතෘකා පාඨයයි අද දවසේදී ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. ඊයේ දවසේදී අපි කරගෙන කළ දේශනාවේ තවත් ඉතිරි කොටසක් අවසන් නොකරපු කොටසක් අපල තිබෙනවා. විශේෂයෙන් මේ ප්‍රථම ධ්‍යාන සහ ප්‍රථම ධ්‍යාන සමාපත්තිය ගැනත් ඒ වගේ ප්‍රථම ධ්‍යානෙ වශී කරගන්න ආකාරය ගැන අපි ටිකක් පළමුවෙන් සාකච්ඡා කරලම ඒ දෙවන ධ්‍යානෙ විස්තර කර දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් යම්කිසි යෝගාවචරයේ ආනාපාන සති භාවනාවට පිවිසලා ඒ තුලින් ප්‍රතිභාග නිමිත්ත දක්වා හිත දියුණු කරගත්තා නම් එසේ හිත දියුණු කරගත් යෝගාවචරය තමන්ට ලැබුණු ප්‍රතිභාග නිමිත්ත ස්ථීරද නැද්ද හරිද වැරදිද නිවැරදිද කියලා විමසා බලන්නේ භවාංගේ මනෝද්වාරයෙන් හදවතට යොමු කරගෙන එසේ බලන විට ප්‍රතිභාග නිමිත්තේ තිබෙන ස්වභාවය ප්‍රභාස්වරත්වය අනුව Taman තේරුම් ගන්න ප්‍රතිභාග නිමිත්ත දැන් වශී වෙලයි තිබෙන්නේ කියලා. අන්නේ වෙලාවේ තමයි චිත්තං විවට්ඨේති කියන විදිහට ආනාපාන සති භාවනා අරමුණේ පවතින හිත ස්වභාවයෙන්ම ඉබේම Tamanට පුළුවන්කම ලැබෙනවා ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත යොමු කරගන්න. ඉතින් මෙතනදී ඇතම් යෝගාවචරයන් මේ ප්‍රතිභාග නිමිත්ත හුස්ම රැල්ලත් එක්ක මිශ්‍ර වෙනවා. ඉතින් සමහරක් යෝගාවචරයන් ප්‍රතිභාග නිමිත්තෙන් සම්පූර්ණ තමන්ගේ ඒ මූණ පැත්ත සම්පූර්ණ වසා ගන්නවා. සමහර යෝගාවචරයන්ට හුස්ම රැල්ලත් එක්ක නාසිකාග්ග සඳ මඩල වගේ පිහිටනවා. සමහර යෝගාවචරයන් චරිත ලක්ෂණ අනුව නිමිත්ත කුඩාවට එක එක ලක්ෂණ වල පිහිටනවා. ඉතින් ඒ අනුව තේරුම් ගන්න ඕනේ චරිත ලක්ෂණ අනුව තමයි නිමිත්ත වෙනස් වෙන්නේ. ඉතින් ඒ අනුව මේ කියන ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. කෙසේ නමුත් තමන්ට ලැබෙච්ච ප්‍රතිභාග නිමිති ස්ථීර නම් ඒ ස්ථීර ප්‍රතිභාග නිමිත්ත තුළ සිත පිහිටුවා ගන්නට ඕනේ. එසේ හිත පිහිටුවාගෙන පවත්වා එක දිගට භාවනා කරගෙන යන්නට ඕනේ. ඉතින් ඇතැම් යෝගාවචරයන්ට ප්‍රතිභාග නිමිත්ත තුළම හිත පැයක් දෙකක් දක්වා සංසුන් මනසින් පවත්වාගෙන යන විට ඉදීන් ප්‍රථම ධ්‍යානට පෙළඹෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ධ්‍යාන ප්‍රතිවීක්ෂා කරනවා නම් ඒ විතක්ක ਵਿਚාරාදී අංගයන් බලන විට හදවතට හිත යොමු කරගෙන මේ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් ප්‍රථම ධ්‍යාන ස්වභාවය. ඉතින් ඇතැම් යෝගාවචරයන්ට මුලින් ඒ කියන්නේ මූලික වශයෙන් මේ ධ්‍යාන වඩන යෝගාවචරයෙක් නම් මූලික අවස්ථාවන්හිදී මුල් කාලයේදී අදිෂ්ඨාන කිරීම වැඩි කරන්නට ඕනේ. අදිෂ්ඨාන කිරීම වැඩි කරනවා කියලා කියන්නේ මට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යානෙ ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන නැවත ප්‍රතිභාග නිමිත තුළ හිත පිහිටුවාගෙන භාවනා කරගෙන යන්නට ඕනේ. ඉතින් නිතර ධ්‍යාන අංග ප්‍රතිවීක්ෂා කරන්න යන්න හොඳ නැහැ. එසේ ධ්‍යානාංග ප්‍රතිවීක්ෂා කරන්න යනකොට මේ ධ්‍යානෙ ඕලාරික වෙන්න ගන්නවා. මේ අංග ඕලාරික වෙන්න ගන්නවා. එතකොට මේ ධ්‍යානෙන් පිරිහෙන්න පුළුවන්. ධ්‍යානෙන් වැටෙන්න පුළුවන්. ඒක නිසා කරන්නේ ධ්‍යාන අංග බලන එක නෙමෙයි කරන්නේ ධ්‍යාන අදිෂ්ඨාන කරලා ධ්‍යාන සම්මෝධනය කරන්නට ඕනේ. එතකොට එසේ කාලයක් වඩලා ඉවරලා ධ්‍යානාංග බලනකොට තමන්ට තේරෙනවා ප්‍රථම ධ්‍යාන සම්වැදවද නැද්ද කියලා. ඒක තේරුම් ගන්න ධ්‍යානාංගයන්ගේ තිබෙන ස්වභාවයයි සමාධි ආලෝකයේ වෙනසයි. ඒ කියන්නේ දැන් පටිභාග නිමිත්ත කියලා කියන්නේ ප්‍රථම ධ්‍යානෙ නෙමෙයි. පටිභාග නිමිත්ත තුළ පවතින උපචාර සමාධිය. ඒක මේ පටිභාග නිමිත්ත තුළ හිත පිහිටුවාගෙන ප්‍රථම ධ්‍යානට සම්මෝධනවා කියලා කියන්නේ මේ පටිභාග නිමිත්ත තිබෙන ප්‍රභාස්වර ආලෝකේ තව තවත් දීප්තිමත් වෙලා ප්‍රභාස්වර වීමයි. ඊට වඩා ශක්තිමත් වීමයි. අන්නේ සමාධි ආලෝකයේ තුල ඒ ධ්‍යාන අංග නිසා සම්මන් තේරුම් ගන්නවා ප්‍රථම ධ්‍යානෙ තමයි සම්වැදුනා කියන වගේ. ඊළඟට දැන්
මේ ප්‍රථම ධ්‍යානය සහ ධ්‍යාන සමාපatti කියන එක අර්ථ දෙකක්. අද සමාජය තුළ බොහෝ දෙනාට බොහෝ කෙනෙකුට මේ ධ්‍යාන කියන අවස්ථාව හිතපත් කරගන්න පුළුවන්. ධ්‍යාන කියන අවස්ථාවට බොහෝ යම් යෝගාවචරයක් භාවනා කරනවා නම් ආනාපාන සති භාවනාවේ ප්‍රතිභාග නිමිත දක්වා හිත දියුණු වෙනවා නම් ඒ යෝගාවචරයට පුළුවන් මේ ධ්‍යාන කියන අවස්ථාවපත් කරගන්න හිත. හැබැයි ධ්‍යාන සමාපatti බවටපත් කරගන්න තමයි ටිකක් මහන්සි ගන්නට ඕනේ. තවත් මෙතන සම්දිස්ථානයක් මම මතක් කරන්න කැමතියි. මේක මේ සමහරක් වෙලාවට දේශනාවට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ ඇතැම් යෝගාවචරයන්ගේ අත්‍යකි අපට ඇහිලා තියෙනවා. සමහරක් යෝගාවචරයන් අපට කියලා තියෙනවා මේ නාසිකාග සිහිය පිහිටුවාගෙන ආනාපාන සති භාවනාව වඩ아가න යන විට ක්‍රමක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් වෙලා තීක්ෂණ බවට පත් වෙනවා. ඒ වෙලාවේදී තමන්ගේ සිහිය සහ නුවණ ඉතාමත් තීක්ෂණ බවින් මේ හුස්ම රැල්ල තුල මනාව පිහිටනවා. ඉතින් මනාව පිහිටන නිසා හිත පිට යන්නේ නැහැ. හිත හොඳට සාන්තව පවතින හැබැයි සමාධි ආලෝක පහළ වෙන්නේ නැහැ කියන. නැත්නම් යෝගාවචරයන් මේ විසුද්ධි මාර්ගයට අනුව හඳුන්වා දෙන ආලෝක නිමිති පහළ වෙන්නේ නැහැ. නමුත් ඉතාමත් හොඳට හුස්ම රැල්ල සියුම් වෙලා ඒ තුල පැයක් දෙකක් දක්වා හිත හොඳට තැම්පත් කරගන්න පුළුවන් කියනවා. ඉතින් ඒ වෙලාවේදී තේරුම් ගන්නට ඕනේ ඇතැම් යෝගාවචරයන් සමාධි ආලෝක අපි කියන මේ ප්‍රභාස්වර ආලෝක නොවෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ යම් කිසි ආලෝකයක් පවතිනවා. සමහරට අඳුරු ආලෝකයක්. ඒකත් එක්තරා ආලෝකයක්. සමහරක් වෙලාවට දැන් බලන්න තමන් කලවරේ රැ භාවනා කරනකොට ඒ භාවනා කරන යන ගමනේදී බොහොම හොඳට හිත තැම්පත් වෙනකොට මේ තමන් කලවරේ ස්ප්‍යාගත ආලෝකද සමහරකට වලල්ලක් වගේ තමන්ට ප්‍රකට වෙන කන කළු පාට නැද ලාවට කළුවට එන්නේ මේ දොරු වර්ණව මේ වලල්ල සහිතව මේ පේන්න ගන්නවා සමහරක් යෝගාවචරයන්. ඉතින් සමහරක් වෙලාවට ඒ තුළ හිත මනාව පිහිටනකොට ඒකම වෙන්න පුළුවන් ප්‍රතිභාග නිමිත්ත වෙන්නේ. ඉතින් ඒක එක චරිත ලක්ෂණ අනිත් අපිට එකපාරටම කියන්න බෑ මේක වැරදි කියලා. මොකද ඒ යෝගාවචරයා කියනවා නම් මට නීවරණයන් සංසිඳලා තිබෙන්නේ. නීවරණයෙන් හිත ගැලවිලා මේ කියන හිත හොඳට මනාව පිහිටනකොට ධ්‍යානංග ප්‍රකට වෙනවා කියලා කියනවනම් ධ්‍යානංග හොඳට වැටහෙනවා කියලා කියනවනම් අපිට තවදුරටත් හිතන්න සිද්ධ වෙනවා කියන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නියම ධ්‍යානාංග ප්‍රකට වෙන්නේ හදවත හිත යොමු කරලා තමයි ධ්‍යාන අංග Tamanට මේ නියම ධ්‍යාන සම්වැදුණා කියලා බලන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි ඒ බලන්නේ ධ්‍යාන සිතින් නෙමෙයි. ඒ කියන්නේ ධ්‍යාන සමවැදින අවස්ථාවේදී පවතින ධ්‍යාන සිත. ඒ ධ්‍යානෙන් නැගිටලා ධ්‍යාන අංග බලන්නේ එලාවේ ධ්‍යාන සිත නැහැ. ඒ ධ්‍යාන සිතේ ශක්තිය පවතින කාමාවචිත පවතින. එතකොට ධ්‍යාන සමවැදෙන අවස්ථාවේ තමයි මේ ධ්‍යාන අංගයන්ගේ ස්වභාවය තමයි වැටහෙන්න ගන්න. එතකොට ඒ වෙලාවේ තමයි යෝගාවචරයේ සමහරක් යෝගාවචරයන් කියන්නේ ඒ ධ්‍යාන සමවැදලා ඉන්න අවස්ථාවේ නැත්නම් ඒ අරමුණ හිත පවත්වාගෙන ඉන්නකොට ධ්‍යානංග ප්‍රකට වෙනවා කියලා. තමන්ට ප්‍රකට වෙනවා. ඉතින් ඒක විදිහ එක කෙනාට එක ආකාරයෙන් ප්‍රකට වෙනවා. ඒක යෝගාවචරයන්ගේ අත්දැකීම් අනුව තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මම ඒවා හිතද්දි අත්දැකීම් කියන්න මහන්සි ගන්නෙ නෑ. මොකද එක කෙනෙක් අපි යම් දෙයක් කියනකොට ඒකටම හිත කෙඳා බහැලා ඒක ග්‍රහණය කරන ඒ ඔස්සේ යන්න මහන්සි ගන්න. ඒතකොට ඒක වෙලී භාවනාවට බාධාවක්. දැන් ඇත්තටම කියනවා නම් දැන් ওই විසුද්ධි මාර්ගයේ වෙනි ග්‍රන්ථවලදී විශාල සම්පින්දනයක් කරලා තියෙනවා. සම්පින්දනයක් කියලා කියන්නේ දැන් අපි දන්නවා මේ එක පුද්ගලයෙකුට පහළ එක නිමිත්තයිනේ. එක නිමිත්තයි පහළ වෙන්න ඕනේ නේ. එතකොට මේ ඒ විසුද්ධි මාර්ගයේදී নানা ආකාර මේ නිමිති ලක්ෂණ පැහැදිලි කරනවානේ. එතකොට මේ ගැන අවබෝධයක් නැත්නම් මේ ගැන කියවලා මතක සටහනක් තියෙන යෝගාවචරයා මේ නිමිති හිතේ තියාගෙන භාවනා කරනකොට ඒ තනත්තට මේ නිමිති එක දේවල් පහළ වෙන්න ගන්නකොට තමන්ගේ හිතට මේ භාවනාවට බාධා වෙනවා. ඉතින් ඒ සම්බන්ධ කිසිම මතක සටහනක් හිතේ තියාගන්න නැතුව ස්වභාවිකවම මේ භාවනා කරගෙන යනකොට ඒ ලැබෙන නිමිත්ත තමන්න ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේව තේරුම් ගන්න කියලා අපි කියන්නේ. ඉතින් යම් වෙලාවක මේ ධ්‍යාන සම්වදිනවා කියලා කියන්නේ ඒ ධ්‍යාන චිත්තක්ෂණ එක චිත්තක්ෂණය. ධ්‍යානය කියලා කියන්නේ එක චිත්තක්ෂණය. දැන් ධ්‍යාන චිත්ත වීතිය ගත්තාම භවාංග චලන භවාංග උපච්ඡේද කියලා විපාක සිත් තුනක් පහළ වෙලා මනෝද්වාර වජ්ජන සිත පහළ වෙනවා. ඒ මනෝද්වාර වජ්ජනෙන් තමයි ආනාපාන සති භාවනා අරමුණ හිත නංගවන්නේ.
ඒක අරමුණු කරගන්න. අරමුණු කරගෙන ඉවර වෙලා දැන් අර පරිකාරම උපචාර කියන මේ ධ්‍යාන ඒ සමාධිය වඩලා හොරුව තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ ප්‍රතිභාග නිමිත්තෙන් ධ්‍යාන දෙන අවස්ථාවනේ. එතකොට නමුත් පරිකර්ම කියලා එක චිත්තක්ෂණයක් පහළ වෙනවා. උපචාර කියලා එක චිත්තක්ෂණයක් පහළ වෙනවා. අනුලෝම කියලා තව චිත්තක්ෂණයක් පහළ වෙනවා. ගෝත්‍රභූ කියලා තව චිත්තක්ෂණයක් පහළ වෙනවා. ඊට පස්සේ තමයි ධ්‍යාන කියන චිත්තක්ෂණයට හිතපත් වන්නේ. එතකොට මේ පරිකර්ම කියලා කියන්නේ මුකුත් නෙමෙයි. ඒ කර්මස්ථාන ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත තුල හිත යන මේ හිත පිහිටවන්න මූලික අවස්ථාව පරිකර්ම අවස්ථාව. ඊට පස්සේ ඒ ප්‍රතිභාග නිමිත්ත තුල මනස සංසුන් අවස්ථාව තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රතිභාග නිමිත්තේ පිහිට උපචාර සමාධියෙන් ගැලවිලා ධ්‍යානට අනුලෝම ධ්‍යානට සමීප වීම තමයි අනුලෝම චිත්තක්ෂණය පහළ වෙන්නේ. ඒක ගෝත්‍රභූ චිත්තක්ෂණයෙන් කරන්නේ මේ දැන් අපි පහළ වෙන්නේ දැන් අපි ඉන්නේ කාමාවචර සිත් එක්කනේ. කාමාවචර සිතෙන් කඩලා කාමාවචර ගෝත්‍රයෙන් කඩලා රූපාවචර ගෝත්‍රේ රූපාවචර භූමියටපත් කරන ගෝත්‍රභූ සිතයි. ඒ ගෝත්‍රභූ සිතෙන් තමයි ධ්‍යානසිත අරමුණු කරන්නේ. ඒකෝට ඊළඟ චිත්තක්ෂණේ ධ්‍යාන චිත්තක්ෂණේ ප්‍රථම ධ්‍යාන සිත පහළ වෙනවා. එතකොට මේ ප්‍රථම ධ්‍යාන චිත්තක්ෂණ එක චිත්තක්ෂණයක් පහළ වෙලා නැවත භවාංගේ පහළ වෙලා නැවත මනෝද්වාර පරිකාර උපචාර අනුලෝම ගෝත්‍රභූ ධ්‍යාන ඔය විදිහට ධ්‍යානසිත පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි කියන්නේ මේ ධ්‍යාන චිත්තක්ෂණ ඕනම කෙනෙකුට ඕන වෙලාවක පහළ කරගන්න පුළුවන්. හැබැයි අර ප්‍රතිභාග නිමිතවල දිනු කරගත්ත කෙනෙකුට පමණයි. ඒකයි කියන්නේ සතර ඉරියව්වෙන් මේ ධ්‍යාන වඩන්න පුළුවන් කියලා. සතර ඉරියව්වෙන් ධ්‍යාන වඩන්න පුළුවන්. දැන් ආනාපාන සති භාවනාව වඩන යෝගාවචරයා සංසුන්ව තමන් පරියන්කෙන් වාඩි වෙලා ඉතාමත් බලවත්ව ප්‍රථම ධ්‍යානයේ දක්වා හිත හොඳට දමනය කරගත්තා නම් ප්‍රථම ධ්‍යානයේ දක්වා හිත දියුණු කරගත්තා නම් මේ යෝගාවචරයට පුළුවන් හිතගෙන ආනාපාන සති භාවනාව වඩමු ධ්‍යාන සමාධිය. එතකොට මේ ඇවිදින අවස්ථාවේදී ධ්‍යාන වලට ධ්‍යාන කියන්නේ ධ්‍යාන සම්බන්ධිත මේ ඒ චිත්තක්ෂණ මේ ධ්‍යාන අවස්ථාවේ ඒ ධ්‍යාන චිත්තක්ෂණ පහළ වෙන්න පුළුවන් නමුත් ඒකේ පවතින්නේ නැහැ හිත. මොකද සක්මන කියලා කියන්නේ නිතරම ඉරියව් වෙනස් වෙන එකක්. ඒක මේ ධ්‍යාන සිතෙන් පහළ වෙන්නේ නැහැ මොනවද? වචී සංඛාර කාය සංඛාර. ඒ කියන්නේ මේ කාය සෙලවෙන්න බෑ වචන පිට වෙන්න බෑ ධ්‍යානෙක. ඒ ධ්‍යානෙ සම්වැදුණා කියලා කියන්නේ කාය සෙලවෙන්න බෑ වචන පිට වෙන්න බෑ. එතකොට යම් කිසි කෙනෙක් කියනවා ධ්‍යාන සිතට සම්වැදිලා වචන කතා කරන ධ්‍යානෙ නැගිටලා මේ ධ්‍යානෙන් අතපය සෙලවෙනවා කියලා කියනවනම් ඒක වැරදි. එතකොට ඒකයි සක්මනේදී ධ්‍යාන උපදින්න පුළුවන් හැබැයි ඒක චිත්තක්ෂණික වශයෙන් සමාපatti වලටපත් වෙන්නේ. තේරුණාද කියන්නේ? හැබැයි ඊළඟට සැතපෙන්නේ කියන්නේ මේ වැතිරිලා ධ්‍යාන සම්බෝධින්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ අර හොඳට පරියන්කේ කාලයක් තිස්සේ වඩලා ඒ හුරුවගත්ත යෝගාවචර නිතර හැමෝටම කරන්න බෑ මේක. ඉතින් මේ ධ්‍යාන චිත්ත වීති ධ්‍යාන සමාපත්තිය බවට පත්වන්නේ කොහොමද? සමාපatti කියලා කියන්නේ භවාංග චලන උපච්ඡේද කියන මේ විපාක සිත් තුන පහළ වෙලා මේ විපාක සිත් තුنين නිසා අරමුණු කර මනෝද්වාර වචනෙන් ආනාපාන සති අරමුණු කරගෙන පරිකර්ම චිත්තක්ෂණේ උපචාර අවස්ථාව අනුලෝම ගෝත්‍රභූ කියන අවස්ථාවටපත් වෙලා ධ්‍යාන චිත්තක්ෂණයටපත් වෙලා මේ ධ්‍යාන චිත්තක්ෂණ වැඩි වෙන්න ගන්නවා දැන්. කියන්නේ ධ්‍යාන එක චිත්තක්ෂණ 2 3 4 5 6ක් 7ක් 10ක් 12ක් ඔය විදිහට තමන් අදිෂ්ඨාන කරන කාලේ නාඩි 5ක්ද 10ක්ද 15ක්ද 20ක්ද පැයට දෙකක්ද කියන එක දිගටම ධ්‍යාන කියන අවස්ථාව පවතින. අපි ඕකට කියන්නේ ධ්‍යාන සමාපatti කියලා. එතකොට මේ සමාපatti කියන අවස්ථාව තමයි ගොඩක්ම අපහසු. නමුත් ඒ සමාපatti කියන අවස්ථාව තමයි දිනු කරගන්නම අවශ්‍ය වෙන්නේ. ඒ සමාපatti බවටපත් වෙනකොට තමයි හොඳට හිත දමනය වෙන්නේ. එතකොට සමාපatti බවටපත් කරගන්න නම් පංච වසීතාවයි තියෙන්න ඕනේ. පංච වසීතාවෙන් මේ ධ්‍යාන වසී කරන්න ඕනේ. ආවර්ජන වසී, සමාපජ්ජන වසී, අදිඨාන වසී, උත්ථාන වසී, පච්චවෙක්කන වසී. ඔයකින් පංච වසීතාවෙන් මේ ප්‍රථම ධ්‍යානෙ වසී කරන්න ඕනේ. එතකොට දැන් ආවර්ජන කියලා කියන්නේ ධ්‍යානෙට
සමවදිනෝනේ. දැන් දිහා ආවර්ජනා කරමින් ධ්‍යානෙ නිතර සමවදින අපිනේ. කැමති විසි විදිහට සමවදිනවා. දැන් උදාහරණයක් අපි ගත්තම නැවතත් මතක් කරනවා නම් ඒ හදවතට හිත යොමු කරගෙන ප්‍රථම ධ්‍යානාංග මෙනෙහි කරලා ධ්‍යාන සම්මෝධිත අධිෂ්ඨාන ආවර්ජනා කරනවා. ධ්‍යාන ආවර්ජනා කළොත් ඔන්න සම්මෝධිනවා. නිතර නිතර ආවර්ජනා කරකට සම්මෝධිනවා. ඔන්න ඒ ක්‍රමයේ ඔන්න හොඳට හිත ආවර්ජන වශී කරගන්න. සමාපජන කියන්නේ නැවත නැවත සම්මෝධින. ආවර්ජනා කරනවා සම්මෝධින ධ්‍යානයට. නැවත නැවත සම්මෝධින. අන්න සමාපජන වශී. ඊළඟට කරන්න වැඩි අදිෂ්ඨාන කරන වෙලාව. දැන් මට මෙච්චර වෙලාවක්. විනාඩි 10ක් මම මේ ධ්‍යානෙට ඕනේ. විනාඩි 20ක් 30ක් අදිෂ්ඨාන කරගෙන සමවදින. ආවර්ජනා කරනවා අදිෂ්ඨාන කරන සමවදින ධ්‍යානෙට සමවදින ඉන්න ඒ වෙලාවෙන්න. ඊළඟට උත්හාන වාසී කියලා කියන්නේ තමන් අදිෂ්ඨාන කරපු වෙලාවටම වෙලාවෙම තිබෙන ධ්‍යානෙ අවදි වෙනවා. අන්න උත්හාන වාසී. න පච්චවේක්කන වාසී. පච්චවේක්කන කියලා කියන්නේ ධ්‍යානම ප්‍රත්‍යක්ෂා කිරීම. දැන් යෝගාවචරයේ හොඳට හිත ධ්‍යාන සම්වැදිත ධ්‍යාන ශක්තිමත් වුණාට පස්සේ මේ ධ්‍යානෙ ප්‍රත්‍යක්ෂා කරන ක්‍රම දෙකක් තියෙනවා. මුලින්ම මේ යෝගාවචරය ප්‍රත්‍යක්ෂා කරන්න මේ ධ්‍යානංග වෙන වෙනම. ධ්‍යානංග වෙන වෙනම ප්‍රත්‍යක්ෂා කරන්න. දැන් උදාහරණයක් ගත්තම දැන් ඔන්න අද හම්බෙලා තියෙන මිදි ජූස් එකක්. නේද? මිදි බීම එකක්. දැන් මේ මිදි බීම එකේ තියෙන මොනවද? පැන් රස තියෙනවානේ. තිත්ත රස තියෙනවානේ. කහට රස තියෙනවානේ. ඇඹුල් රස තියෙනවානේ. ඒතරෝගේ මේකේ රස තියෙනවානේ. එතකොට දැන් මෙතන සමහරක් වෙලාවට මිදි මිශ්‍ර වෙලා තියෙනවා. එතන මිදි ඇට මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට දෙහි මිශ්‍ර වෙලා තියෙනවා. සීනි මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට තව ලුණු මිශ්‍ර වෙලා තියෙනවා. පහක් නේ. එතකොට මේ කියන බීම එක අපි දැන් බොනකොට Taman මේ පහම ද එකවර මිශ්‍ර වෙලානේ තියෙන්නේ. නමුත් ඕමනාවෙන් බැලුවොත් ලුණු රස වෙනම දකින්න තේරුම් ගන්න පුළුවන් නේ. ඇඹුල් රස, දෙහිවල රස වෙනම තේරුම් ගන්න පුළුවන් නේ. මිදි රස වෙනම තේරුම් ගන්න පුළුවන් නේ. මිදි ඇට රස, කහට රස වෙනම තේරුම් ගන්න පුළුවන් නේ. ඒ වගේම මේකේ තිබුණ මේ ස්පෙරස් වෙනම තේරුම් ගන්න පුළුවන් නේ. අන්න ඒ වගේ මේ ධ්‍යානාංග පහ වෙන වෙනම දකින්න පුළුවන් අපිට. මේ දැන් ධ්‍යාන සම්වැදිත ධ්‍යාන නැගිටට පස්සේ විතක්ක කියන්නේ මොකද්ද? විචාර කියන්නේ මොකද්ද? ප්‍රීති කියන්නේ මොකද්ද? සුඛ කියන්නේ මොකද්ද? ඒකාග්‍රතාව කියන්නේ මොකද්ද කියලා වෙන වෙනම දකින්න පුළුවන්. වෙන වෙනම විතෝර ධ්‍යානට සම්වැදිත ධ්‍යානෙන් නැගිටලා විතක්ක හදවත හිත යොමු කරගෙන විතක්ක කියලා බලනකොට අන්න Tamanට තේරෙන විතක්ක කියන්නේ මොකද්ද කියලා. Tamanට තේරෙනවා. විචාර කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ප්‍රීති කියන්නේ තේරෙනවා. සුඛ ඒකාග්‍රතාව තේරෙනවා. ඔය විදිහට ධ්‍යානාංග පහම වෙන වෙනම බලන්න ඕනේ අපි. එසේ බලලා නැවත ධ්‍යානෙ සමවැදිලා ආය ධ්‍යානෙ නැගිටලා මේ අංග පහම එකට බලන්න ඕනේ. අර මිදි පානේ එකවර ඒ රස පහම විඳින්නා වගේ මේ ධ්‍යානාංග පහ එකවරම බලන්න ඕනේ අපි. ඔය විදිහට ප්‍රත්‍යක්ෂ කරන්න. දැන් ඒකවල ප්‍රත්‍යක්ෂ කරනකොට ක්‍රමයක් තියෙනවා. ඒකත් දැනගන්නට ඕනේ. දැන් ඔය ප්‍රත්‍යක්ෂාවේදී තියෙනවා මේ විශේෂිත ක්‍රමයක්. කියන්නේ කැමැති තාක්කල් අපි දැන් ධ්‍යානට අපි ආවර්ජන කරනවානේ. දැන් ආවර්ජන වශයෙන්දී දැන් ආවර්ජන වශයෙන් තමයි දැන් අපි ආවර්ජන කරලා ධ්‍යානට සමෝධනකොට සමාධියෙන් අපි නැගිටිනවානේ. නැගිටලා ප්‍රතිවේක්ෂා කරනකොට වෙනස් වෙනවා. ඒ චිත්ත වීති. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දැන් නිරෝධ මේ යමක මහා ප්‍රාතිහාර්ය පානවනේ. ඒ යමක මහා ප්‍රාතිහාර්ය පානකොට මේ ජවන් චිත්තක්ෂණ 4න් පස්සේ භවංගපත් වෙලා නැවත චිත්ත වීති පහළ වෙනවා. මනෝද්වාරයෙන් ජවන් පහළ වෙනවා. ඒක අපි සාමාන්‍ය චිත්ත වීති ජවන් 7ම තියෙනවා කියලා අපි කියන්නේ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේට ජවන් 4න් මාරු වෙන්න පුළුවන්. මොකද ඊතරම්ම වේගවත් තීක්ෂණයි. ඔය යමක මහා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ එක නාස්පුඩුවකින් ගින්දර පිට වෙනකොට අනිත් නාස්පුඩුවෙන් වතුර පිට වෙනවා ගිනි නිමන්න. ඒ කියන්නේ ගින්දර පිට වෙනවා කියලා කියන්නේ තේජෝ කසෙන් සමවදින්න ඕනේ. තේජෝ කසෙන් නැගිටලා තේජෝ කසෙන් සමවැදෙන අදිෂ්ඨාන කරලා ගින්දර පිට වෙනකොට ආයේ ආපෝ කසෙන් සමවදින්න ඕනේ වතුර පිට වෙන්නේ. ඉතින් මේක බුදුරජාණන් වහන්සේට ශනිකව කරන්න පුළුවන්. ඉක්මනින් කරන්න පුළුවන්. එතකොට ඒකකේ දැන් අර ධ්‍යානට සමවැදිනා ධ්‍යානෙ නැගිටට පස්සේ
අපි දැන් ධානාංග මෙනෙහි කරනවානේ. ඒ ධානාංග මෙනෙහි කරනකොට මනෝද්වාරික වශයෙන් වැඩ කරන්නේ කාමාවචර කුසල්සිත. කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල්සිත වැඩ කරන්නේ. ඒ කුසල්සිත වැඩ කරන ඒ ජවන් චිත්තක්ෂණ හතෙන් පස්සේ ආය භවාංගගත වෙලා නැවත මනෝද්වාරයෙන් ආය ආවර්ජන කරලා ඊළඟ ඒ ජවන් හත පහළ වෙන්නේ. නමුත් ඇතැම් යෝගාවචරයන්ට මේ ජවන් හතම පහළ වෙන්නේ නැතුව ජවන් පහෙන් හයෙන් මේ භවංගගත වෙන්න පුළුවන් කියලා කියනවා. ඒකයි මේ අභිධර්ම කතාව මෙතනදි ඉතින් ඊතරම් වැදගත්කමක් නෙමෙයි මොකද අපි ඒ විශ්ය දන්නේ නැති නිසා. නමුත් ඒකට අපි තේරුම් ගැනීමට වටිනවා. මතක තියාගන්න ඕන කාරණාව. එතකොට දැන් මේ නැවතත් මේ මතක් කර දෙනවනේ මේ ධ්‍යාන මේ වශීකරණ පහ ගැන තව චුට්ටක් විස්තර මේ කතා කීපයක් එකතු කරගෙන දැන් ධ්‍යානාංගයන් කැමැති තාක්කල් ආවර්ජනා කිරීම තමයි අපි කියන්නේ මේ ආවර්ජන වශී කියලා. එතකොට දැන් මෙතනදී ඔය තික්ක ප්‍රඥා මන්ද ප්‍රඥා කියන ක්‍රමයකට බෙදෙනවා. තීක්ෂණ ප්‍රඥාවක් තියෙන ප්‍රඥාව අඩු කියන. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ තීක්ෂණ ප්‍රඥාව නිසා තමයි අර ඉක්මනින් ධානාංග මේ චිත්ත වීති වෙනස් වෙන්නේ. කියන්නේ මනෝද්වාරයෙන් ජවන් 4ක් 15 භවංග එකක් පහළ වෙනවා. නමුත් සාමාන්‍ය තීක්ෂණ බවක් නැති සාමාන්‍ය අයට මේ කියන්නේ මනෝද්වාරයෙන් පස්සේ ජවන් 5ක් පහළ වෙලා භවංග 2ක් පහළ වෙනවා කියලා. නමුත් ජවන් 7ක් පහළ වෙන්න පුළුවන්. ජවන් 7ක් පහළ වෙලා භවංග එකක් පහළ වෙන්න පුළුවන්. එතකොට දැන් මේ කැමැති තාක්කල් සමවැදීම තමයි සමාපජ්ජන කියලා කියන්නේ. කැමැති තාක්කල් සමවැදීම සමාපජ්ජන කියලා කියන්නේ. දැන් මේකේ වැදගත්කම තමයි ෂණිකව ශීඝ්‍රයෙන් සම්බෝධන පුළුවන් වෙන පසු කාලේ. ඒ කියන්නේ මේක කාලයක් වරනකොට ෂණිකව ශීඝ්‍රයෙන් ඒ ධ්‍යාන සම්බෝධන පුළුවන්කම ලැබෙනවා. ඒකට සමාපජ්ජන කියලා කියන්නේ. දැන් අර මොකද්ද හොඳ උදාහරණයක් තියෙන දැන් අර මුගලන් මහරහතන් වහන්සේ නන්දෝපනන්ද ධම්මනේ අහලා තියෙනවද? නන්දෝපනන්ද ධම්මනේ ඒ කියන්නේ මේ නාග ලෝකේ නාරජ්ජුරෝ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍යංගනාවන් පිරිවරාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන දිව්‍ය ලෝකේ ගමන් කරන අවස්ථාවේ බුදුරජාණන් දකිනවා දැන් මේක. ඒ දිව්‍යංගනාව දන්නේ මේ නාරජ්ජුරෝ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දකින්නකොටම මේ නාරජ්ජුරුත් කිපෙන තමන් ගැන බුදුරජාණන් තේරුම් ගත්තා කියලා. ඊට පස්සේ එනවා මේ තමන් වහන්සේට මේ එනවා දැන් මේ දේශෙන් කිපිලා. එන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දයි. ඔය සරියුත් ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වෙන අය අවසර ඉල්ලන මේ නාගයව দমনය කරන්න යන. බුදුරජාණන් අවසර දෙන්නේ නැහැ. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ අවසර ඉල්ලනවා. බුදුරජාණන් අවසර දෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා මේ නාගයාත් එක්ක দমনය කරන ක්‍රමක්‍රමයෙන් නාගයාගේ නාස්පුඩුවේ උදරයට යන ඇතුළට. ඇතුළට ගිහිල්ලා මේ උදරේ කලබල පටන් ගන්නවා. ඒ වෙලාව නාගයා කියනවා ඇයි බයර ඇතුළලා ඉන්නේ එන්න එළියට එන්න කියනවා එළියට මගෙත් එක මේ සටන් කරන්න වගේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හිතෙන් කතා කරන මොගලන් මහරහතන් වහන්සේ මොග්ගල්ලාණෙනි සතිමන්ත වන්න සිහි පිහිටවා ගන්න සිහිනුවන පවත්වා ගන්න. එහි ස්වාමීන් වහන්සේ සිහිනුවණින් දැන් මොග්ගල්ලාණෙනි දැන් ඔබ එළියට එනකොටම දැන් නාගයා විසඳුම් දාන බලාගෙන ඉන්නේ. ඈ ඔබ සිහි පිහිටවා ගන්න. එහි ස්වාමීන් වහන්සේ සිහි පිහිටවාගෙන ඉන්නේ කියනවා. එතකොටම මේ සරියුත් මේ මොගලන් මහරහතන් වහන්සේ නාස්පුඩුවෙන් එළියට එනවත් එක්කම ධ්‍යාන සමාදිනවා. ධ්‍යාන සමාදිනවත් එක්කම අර නාගයා විසඳුම් දැම්ම විසඳුම් වලින් හානියක් වුණේ නැහැ. අන්න ධම්මනේ වුණා. ඒකේ තේරුම ඒ විදිහට ශ්‍රණිකව සමාදින්න පුළුවන් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මොගලන් මහරහතන් විතරයි. සරියුත් මහරහතන් බෑ. ඒකේ රටාවේ තේරුම. එතකොට මේ අන්න ඒ විදිහට ඒ தත්ත්වය දැක හිත දිනු කරන තමයි සමාපජ්ජන වශයෙන් කියලා කියන්නේ. දෙසිලානේ. එතකොට ඒකෙදී මේකෙදී මේ කල්ප ගණන් ආත්ම ගණන් වඩලා හුරු කරන්න ඕනේ. දැන් මුගලන් මහරහතන් වහන්සේ ওই தත්ත්වයටපත් වෙන්න ඉතින් කොච්චර කාලයක් පාරෙන් පිරුවදනේ. ඒක ආත්මයක් දෙකක් නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ කොච්චර කාලයක් පාරෙන් පිරුවදනේ. ඉතින් ඒ වගේ අපිත් මේ යන ගමනේ කවදා හෝ අපටත් ඒ වගේ සතු දා වෙන්න පුළුවන්. ඊළඟට මේ අදිෂ්ඨාන වුට්ඨාන අදිෂ්ඨාන කියලා කියන්නේ අදිෂ්ඨාන කරගන්නවා මෙච්චර කාලයක් පැය ගාණක් ඉන්නවා කියලා. එහෙනම් ඒ කාලෙදලා නැගිටිනවා. ඉතින් ඔය අතරේ තවත් කතා ප්‍රවෘත්තියක් ඉදිරිපත් වෙන මේ ලංකාවේ. ඒකත් බොහොම වැදගත්. ඔය ලංකාවේ වැඩ හිටියා තේරම්පත්තල කියන මේ
ප්‍රදේශ තේරම්බත්තලෙහි මහා රෝහණ බුත්ත කියලා ස්වාමීන් වහන්සේ නම මහා තෙරුන් වහන්සේ නම. ඒත් උන්වහන්සේ ගිලන්ව ඉන්න වෙලාවේ ගිලන්ව දැන් ඉඳ ඉන්නකොට 30000ක් මහරහතන් වහන්සේලා අභිඥාලාභී 30000ක් මහරහතන්ව පිරිවරාගෙන උන්වහන්සේ දෙදැන්ට හිටියේ. ඒ වෙලාවේ නාග ලෝකේ රජ කෙනෙක් ඇවිදින් උන්වහන්සේට මේ කැඳ පූජා කරන උපස්ථාන කරනවා. ඒ වෙලාවේ අහසෙන් යනවා ගුරුලි, දිව්‍ය ගුරුලි. දැන් ගුරුලාගේ ගොදුරනේ නාගයා. ඉතින් මේ ගුරුල එකපාරට මේ නාගයා දැකලා පිඹගෙන එනවා මේ නාගයාව දැහැගන්න. ඒ වෙලාවේ මේ පිරිස මැද හිටියා උපසම්පදායෙන් වස් 8ක් පිරෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ නම ඇවිදින් ධම්මරක්කිත. මට මතක හැටියට මේ ධම්මරක්කිත කියන ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වෙලාවේදී උන්වහන්සේ ඒ වෙලාවේ මොකද කරන්නේ? උපසම්පදායෙන් වස් 8යි. උන්වහන්සේ එකපාරටම මවව ගල් පර්වතයක් මවලා අර නාග වේශයෙන් හිටපු ඒ නාගයාත් ඇදගෙන මේ ගල් ගුහාවේ සැඟවුණා. ඒ වෙලාවේ ගුරුලා ඇවිදින් පර්වතයට ගහලා ගියා කියනවා. ඒතකොට අපි ඒ වෙලාවේදී රෝහණගුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ රෝහණගුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අද මේ 7 වෙනිදි උපසම්පදා වස්සතකන බුද්ධ රක්කිත. ඒ බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ නොසිටින්න නම් අපි ඔක්කොටම නින්දා කටයුත්තක් වෙනවා කියලා. ඒ කියන්නේ මේ පිරිස මැදම හිටපු ඒ බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ මේ කාර්යය කරේ. ඉතින් ඒ කියන්නේ ක්ෂණිකව පර්වතයක් මවන්න තරම් හිත බලවත් වෙන හිත බලවත් පිටව ගන්නනේ. අන්න ඒ වගේ தත්ත්වයට පත් කරගන්න එක තමයි කවදා හෝ මේ ධ්‍යානයන්ගේ ඒ පංච වශීතාවෙන් බලාපොරොත්තු වෙන. අපිට ඉතින් ඊතරම් දුරට ශක්තියක් නොවන අපේ ජීවිතේ පවත්වන පංච නීවරණ යටපත් කරගෙන මේ හිත තැම්පත් කරගන්න තමයි උවමනාව තිබෙන්නේ. ඊළඟට දැන් මේ ප්‍රථම ධ්‍යානයේ සමවැදුණාම යම් යෝගාවචරේ. දැන් ප්‍රථම ධ්‍යානට සමවැදිලා ප්‍රථම ධ්‍යානෙන් නැගිටලා තමයි ဒုတိ ය ධ්‍යාන සමාදින්න ඕනේ. ඒතකොට ဒုတိ ය ධ්‍යාන සමාදින්න නම් ඒ ප්‍රථම ධ්‍යානයේ ආදීනව හිතන්න ඕනේ. ප්‍රථම ධ්‍යානයේ ආදීනව හිතලා ဒုတိ ය ධ්‍යානයේ ආනිසංස හිතන්න ඕනේ. ඒ කියන්නේ වැදගත්කම හිතන්න ඕනේ. එහෙම ප්‍රථම ධ්‍යානයේ ආදීනව හිතලා ဒုတိ ය ධ්‍යානයේ ආනිසංස හිතලා තමයි නැවත මේ ප්‍රතිභාව නිමිත්තට හිත පිහිටුවාගෙන එතනින් මේ ප්‍රථම ဒုတိ ය ධ්‍යානට ඒ යෝගාවචරය අනුගමන් කරන්නේ. ඒ කියන්නේ ප්‍රථම ප්‍රතිභාව මූලික ප්‍රතිභාව නිමිත්ත උපකාරව ප්‍රථම ධ්‍යාන සමාධියට ප්‍රථම ධ්‍යාන සමාධි ප්‍රතිභාව නිමිත්ත උපකාර වන්නේ ဒုတိ ය ධ්‍යානෙට. ඒක සමාධියෙන් උපකාර වන්නේ. එතකොට දැන් මේ වෙලාවේදී තවත් අපි දැන් ဒုတိ ය ධ්‍යාන අංග ගැන ටිකක් කතා කරනවා. දේශනාවේ හැටියට සඳහන් වන්නේ විතක්ක ਵਿਚාරාණං රූපසම අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං ප්‍රීතිසුඛං ဒုတိ ය ඥාන උපසම්පජ්ජ විහෙරති. දැන් විතක්ක ਵਿਚාරාණං රූපසම විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් රූපසමනෙන් අජ්ජත්තං ආධ්‍යාත්මික සිතෙහි ආධ්‍යාත්මික තමන් තුල සම්පසාදනං හිතේ බලවත් ශ්‍රද්ධාව නිසා චේතසෝ ඒකෝදි භාව මේ සිතේ එකඟ බව සිතේ එකට කැටි වුණු භවෙන් යුක්තව අවිතක්ක විතරක නැති විචාර නැති සමාධිය නිසා උපන්නා වූ ප්‍රථම ධ්‍යාන සමාධිය නිසා උපන්නා වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ဒုတိ ය ධ්‍යානයේ පහළ වෙනවා. ඒක කෙටිම අදහස. ඒ කියන්නේ මොකක්ද එහෙනම් විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් හිතේ ඇති වෙන මේ බලවත් ශ්‍රද්ධාව බලවත් මේ සිතේ තියෙන බලවත් එකඟකම නිසා තමයි උපදින්නේ ප්‍රථම ධ්‍යාන සමාධි උපකාරණ උපදින්නේ විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ဒုတိ ය ධ්‍යානෙ. දැන් මේකදී දැන් මේ නැවතත් මේ වචනාර්ථ ගැනත් අපි ටිකක් කෙටියෙන් හිතමු. දැන් විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳෙන්න ඕනේ. ඒක විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳෙන්නේ කොහොමද? අපි දැන් ප්‍රථම ධ්‍යානට සමවැදිලා ඒ සමවතෙන් නැගිටලා ඒ ප්‍රථම ධ්‍යානෙ ආදීන හිතන්න.
ප්‍රථම ධ්‍යානෙ ආදීන. ප්‍රථම ධ්‍යාන ආදීන කියලා කියන්නේ විතක්ක ਵਿਚාරයන් විශේෂයෙන්. මේ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ ඕලාරිකයි. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ නීවරණයන් සමීපයි. මේ විතක්ක ਵਿਚාර කියන්නේ තියෙන තාක්කල් මේ ධ්‍යානෙ කැළඹිලි සහිතයි. නේද? ඒකෙන් අර විතක්ක ਵਿਚාරයන්ගේ විදින ආදීන හිතනවා නිතරම. ආදීන. එතකොට මේ ආදීන හිතලා මට මීට වඩා සාන්තයි ප්‍රණීතයි ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයි ဒုတိ ය ධ්‍යානයේ කියලා අදිෂ්ඨාන කළ ආවර්ජනා කළ සමෝදිනකොට අන්න ဒုတိ ය ධ්‍යාන හිත වැටෙනවා. අන්න ඒ වෙලාවේදී බලනකොට මේ විතක්ක ਵਿਚාරයන් සංසිඳිලා. විතක්ක ਵਿਚාරයන් කලින් තිබුණ ප්‍රථම ධ්‍යානයේදී ලැබිච්ච සාන්ත භාවයට වඩා ဒုတိ ය ධ්‍යානයේදී සාන්ත භාවය වෙනස් වුණා. ඇයි? මේ විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීම නිසා. එතකොට විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීම ලැබෙන්නේ කොහොමද? අජ්ජත්තම් පච්චත්තම් තමන්ගේම උපන්. එහෙනම් තම సంతානේ උපන්නාව. තමන් තුලම තමයි මේක තමන්ගේ හදවත තුළ තමයි උපදින්නේ මේක. වෙන කොහෙවත් නෙමෙයි. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ ධ්‍යාන උපදින්නේ මේ පටිභාග නිමිත්ත තුළ නෙමෙයි. ධ්‍යාන උපදින්නේ කොහෙද? හදවතේ. තමන් තුළ උපදින්නේ. මේ එළියට නිමිත්තක් විදිහට ඒ පහළ වුණාට ඒකේදී අපට උපකාරයක් විතරයි මේ ධ්‍යාන උපදවා ගන්න. ධ්‍යාන උපදවන උපකාරයක් විතරයි. ඒ ධ්‍යාන උපදින්නේ කොහෙද? හදවතේ. ඒකයි ඇතම් යෝගාවචරය කියලා කියන්නේ හුස්ම රැල්ල හොඳට සියුම් වෙනවා, තැම්පත් වෙන, ඒ තුල හිත හොඳට පිහිටනවා, නීවරණයන්ගේ සංසිඳීමක් තේරෙනවා, ධ්‍යානංගයන්ගේ ප්‍රකට වීමක් තේරෙනවා. නමුත් මේකේ ප්‍රතිභාව නිමිති නැහැ කියලා කියන්නේ. ඒතකොට ඒකෙන් තේරුම් ගන්න මේ ඒක හදවත ඒ ආධ්‍යාත්ම సంతාණය තුල මේ ධ්‍යානංග ප්‍රකට වෙන වීමක් සිද්ධ වෙනවා කියන එක. එහෙනම් සම්පසාදනං කියලා කියන්නේ බලවත් ශ්‍රද්ධාව. දැන් මේ බලවත් ශ්‍රද්ධාව කියලා කියන ප්‍රථම ධ්‍යානයේ ශ්‍රද්ධාව තියෙනවානේ. එමේ ဒုတိ ය ධ්‍යානයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව තියෙනවා කියලා කියන්නේ මොකද? ප්‍රථම ධ්‍යානයේ ශ්‍රද්ධාව විතක්ක ਵਿਚාර තියෙනස කැළඹිලි සහිතයි. දැන් උපමාවක් මේ ဒုတိ ය ධ්‍යානෙට දෙනවා මේ සම්පූර්ණයෙන්ම වට වෙච්ච පොකුණක් තියෙනවා. මේ පොකුණට වතුර එන්නේ පොළොව යටින් සියුම් උල්පත් වලින්. උල්පත් වලින් වතුර ඇවිදින් හිමින් සිර වතුර පිරෙනවා බොහෝම නිස්කලංකයි. බොහෝම පිරිසුදුයි. යට අඩිය පව හොඳට පේනවා. දැන් දේශනාවේ සඳහන් වන මේ උපමාව මෙන්න මේ විදිහට සේයතාපි මහරජ උදක රහදෝ උබ්බිදෝදකෝ ඒ කියන්නේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ යට ඔල්පතකින් මතුවන දිය ඇති ගැඹුරු විලක් තියෙනවා. ඉන්නේ පොළොව යට ඔල්පත් වලින් මතුවෙන ගැඹුරු විලක්. නානා දිශාවලින් ගලායන ජල ධාරා නැහැ. එන කියන්නේ නොයෙක් දිශාවලින් සම්බන්ධ වෙන වතුර පාරවලුත් නැහැ. ඒ වගේම වැසි ජලය ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ නොලැබෙන අවස්ථාවක්. ඊළඟ එවිට ඒ විලෙන් සිහිල් දිය ධාරා මතුවි ඒ විලට සිහිල් දිය තෙමන්නේ. එතකොට පොළොව යටින් එන සිසිල් වතුර ඇවිදින් මේ සම්පූර්ණ පොකුණම සිහිල් බවින් තෙමනවා. සිහිල් බවින් තෙමනවා. ඒ විතරම හාත්පසින්ම තෙමනවා. සිහිල් දියෙන් පුරවනවා. හැම තැනම මේක පතුරවනවා. සිහිල් දිය නැති තැනක් නැති වෙනවා. ඒතකොට ඒ කියන්නේ දැන් පොළොව යටින් එන වතුර සීතලයි. ඒ පොළොව යටින් එන වතුරෙන් පිරුණු උල්පත ඉතාමත් සීතලයි. අන්න ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර තිබුණොත් මොකද වෙන්නේ? කැළඹෙනවානේ. ඒ කියන්නේ මේ පොළොව යටින් මතුවන වතුර සිසිල් වතුරට වැසි ජලය ආවොත් කැළඹෙන්න ගන්නවානේ. කොහෙන් වෙන වතුර පාරක් සම්බන්ධ වුණොත් කැළඹෙන්න ගන්නවානේ. අන්න ඒ වගේ තමයි මේ විතක්ක ਵਿਚාර තියෙන තාක්කල් අපේ හිතේ කැළඹිලි තියෙනවා. හිතේ කැළඹිල්ල කියලා කියන්නේ ශ්‍රද්ධාවත් කැළඹිලි සහිතයි. ඉතින් ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ මේ ဒုတိ ය ධ්‍යානයේ සම්ප්‍රසාදනං කියලා පැහැදිලි කරේ. ඊ타මත්ම පැහැදිලි, ඊ타මත් පිරිසුදුයි. ඒ කියන්නේ අර එහෙනම් නොසෙල් වෙන පොකුණක ජලය වගේ ඊ타මත්ම පිරිසුදුයි, ඊ타ම සිහිල් බවින් යුක්තයි. මොකද හේතුව විතක්ක ਵਿਚාර නැති නිසා ශ්‍රද්ධාව ඊ타මත්ම බලවත් පිහිටනවා. ඒකයි හේතුව. ඊළඟට චේතසෝ ඒකෝති භාව. දැන් සිතෙහි එකගත්වේ, එකට පිටු වෙච්ච ගතිය, එකට කැටි වෙච්ච ගතිය. දේශනාවේ අට කතාව සඳහන් වන්නේ ඒකෝ උදේතිති ඒකෝදි. ශ්‍රේෂ්ඨව නැගෙන්නේ හටගන්නේ ඒකෝදිවයි. ඒ කියන්නේ තේරුම් පැහැදිලි කරනවා. සංපයුක්ත ධම්මේ
උදායතිති උදි ඒකෝචසෝ උදි චේති ඒකෝදි ඒකෝදි භාවේති ඒකෝදි භාව. ඒ කියන්නේ පස්සාදී සංපයුක්ත ධර්මයන් උදාවන්නේ හටගන්නේ උදියයි. එසේ එකට ඉදීම ඒකෝදි. එනම් සමාධිය. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් ඒ ဒုတိ ය ධ්‍යාන සමාධියට සමවදිනකොට ඒ විතක්ක ਵਿਚාරයෙන් හිත සංසිඳිලා හිත තැම්පත් වෙනවා කියලා කියන්නේ ඒ ධ්‍යාන සිතත් එක්ක තියෙන සියලු උපදින සසු නාම ධර්ම තියෙනවානේ. දැන් මේ ධ්‍යාන සිතත් එක්ක උපදින චෛතසික ධර්මනේ. ඒ කියන්නේ පස්ස කියන චෛතසිකය, සුඛ සැප වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය, ඒකාග්‍රතා චෛතසික ආදී මේ සියලුම චෛතසික ධර්මයන් මොකද වෙන්නේ? සියල්ල එකට කැටි වෙනවා. ඒ කියන්නේ එකට අන්‍යෝන්‍ය විදිහට බැඳෙනවා. සම්බන්ධ වෙනවා. එතකොට ඒ එකට පිටු වෙනවා. ඒ පිටු වෙන ගතිය තමයි මෙතනදී ඒකෝදි භාවං කියලා කියන්නේ. එහෙනම් අර විතක් ਵਿਚාර තිබුණොත් මොකද වෙන්නේ? විතක් ਵਿਚාර කියන තාක්කල් මේ එකට පිටු වෙන්නේ නැහැ. නිතරම කලබින් සහිතයි. අර විතක් ਵਿਚාර නැති නිසා තමයි හිත මනාව තැම්පත් වෙන්නේ. ඒක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. එනම් ධ්‍යානය. එහෙනම් ဒုတိ ය ධ්‍යාන අවස්ථාව තමයි මෙතනදී ඒකෝදි භාවං කියලා කියන්නේ. සිතින් හටගත්ත එකට පිටුවෙච්ච ගතිය. එහෙනම් මෙතනදී සිතේ එකට එකතු වීම නිසා කය නෙමෙයි. චේතසෝ කියලා කිව්වේ ඒකයි. ඊළඟට මේ දේශනාවේ සඳහන් වෙනවා දැන් ප්‍රථම ධ්‍යාන ලක්ෂණ අපි ගත්තාම ප්‍රථම ධ්‍යාන ලක්ෂණයන් එක ගලපනකොට ဒုတိ ය ධ්‍යානයේ වෙනස අපට තේරෙනවානේ. ප්‍රථම ධ්‍යානෙ නිතරම කැළවිලි සහිතයි, නීවරණයන් සමීපයි. ඇයි? විතක්ක ਵਿਚාර තියෙන නිසා. නමුත් ဒုတိ ය ධ්‍යානෙ විතක්ක ਵਿਚාර නැති නිසා ඕලාරික නැහැ. බොහොම සියුම් සාන්තයි ප්‍රණීතයි. ඒ විතරක් නෙමෙයි හිත හොඳට මනාව තැම්පත් වෙනවා, නිසල්මන්ව අර පිරිසුදු නොසෙවෙන ජලය වගේ තාමත්ම සංසුන්ව හිත වැඩෙනවා, ප්‍රකට වෙනවා. ඒක තමයි මෙතනදී තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට පැහැදිලි දේශනා කරන්නේ දැන් නැවතත් මේ සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං කියනකොට සම්පසාදන කියන්නේ ශ්‍රද්ධාව, ඒකෝදි භාවං කියන්නේ සමාධිය. ඒ බව විභංග ප්‍රකරණේ ධ්‍යාන විභංගයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. සම්පසාදනන්ති සද්ධා සද්ධහනා ඕකප්පනා අභිප්පසාදෝ සද්ධා සද්ධින්ද්‍රියං සද්ධා බලං ඔය දේශනා කරනවා. ඒ කියන්නේ හිතේ ප්‍රසාදය කියලා කියන ශ්‍රද්ධාවයි, බලවත් ශ්‍රද්ධාවයි, ඇදහිල්ලයි හිතේ තියෙන මේ බලවත් විශ්වාස ශ්‍රද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය කියලා පැහැදිලි කරනවා. ඒකෝදි භාවං කියලා පැහැදිලි කරද්දී චිත්තස්ස තීති සංකිති අවට්ඨිති අවිසාහාරෝ අවික්ඛේපෝ අවිසාහට මානසතාදී වශයෙන් පැහැදිලි කරනවා. සිත එක අරමුණක පිහිටන ගතිය, මනාව පිහිටන ගතිය, ඒ වගේ වික්ෂේප නොවන ගතිය තමයි ඒකෝදි භාව කියලා කියන සමාධිය. එතකොට මෙන්න මේ தත්ත්වෙට යම් කිසි කෙනෙක්පත් වෙනකොට එතකොට මේ වෙලාවේ එන විතක්ක ਵਿਚාර දෙක තියෙන තාක් හිත කැළඹිලි, විතක්ක ਵਿਚාරයෙන් හිත ගැලවුණාට පස්සේ තමයි ඔන්න ඔය කියන தත්ත්වෙටපත් වෙන්නේ. ඊට පස්සේ පැහැදිලි කරන්නේ අවිතක්කං අවිචාරං සමාධිය. විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන්නා වූ සමාධිජං ප්‍රීති සුඛ. සමාධියෙන් උපන්නා වූ ප්‍රීතියයි සුඛයයි සහිත ඒකාග්‍රතාව, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සම්මෝධිනවා කියන එක. දැන් සමාධියන් කියලා කිව්වේ මොකද? දැන් ප්‍රථම ධ්‍යානෙදී අපි කතා කරේ විවේකයන් කියලා. විවේකයෙන් උපන්නා වූ ප්‍රථම ධ්‍යානෙ උපදින්නේ කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන් සහ වික්ඛම්බන විවේකයෙන්. විවේකයෙන් උපදින්නේ. කියන්නේ ක්ලේශයන්ගේ දමණයෙන්, නීවරණයන්ගේ දමණයෙන් තමයි ප්‍රථම ධ්‍යානෙ උපදින්නේ. එතකොට ဒုတိ ය ධ්‍යානෙ උපදින්නේ කොහෙන්ද? ප්‍රථම ධ්‍යාන සමාධියෙන් තමයි ဒုတိ ය ධ්‍යානෙ උපදින්නේ. එහෙනම් ප්‍රථම ධ්‍යානයේ සම්මෝධින්න නැතුව ဒုတိ ය ධ්‍යාන සම්මෝධින්න පුළුවන්ද? බැහැ. එහෙනම් මේ ධ්‍යාන එකින් එකට සම්බන්ධයි. හැබැයි මේ ධ්‍යාන හොඳට වශී වෙලා, කසින වඩලා වශී කරගෙන අභිඥා වඩන කොට නම් ඔන්න මේ ධ්‍යාන එකින් එකට පැන වඩන්න පුළුවන් ඒ හිතේ තියෙන වශී භාවයත් එක්ක. ඒක වෙනම පැත්තක්. නමුත් මේ මූලික අවස්ථාවේ තේරුම් ගන්න ඕනේ විශේෂයෙන් ဒုတိ ය ධ්‍යාන සම්මෝධින්න අපි ප්‍රථම ධ්‍යාන සමාධිය. ප්‍රථම ධ්‍යාන සමාධිය නිසා තමයි ဒုတိ ය ධ්‍යාන උපදින්නේ. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ප්‍රීතිය සහ සුඛය කියන මේ ප්‍රීතියයි සුඛයයි සමග ඒකාග්‍රතාවෙන් යුක්තයි මේ ဒုတိ ය ධ්‍යාන සමාධිය. ඉතින් ඒ වෙලාවේ නැවතත් පැහැදිලි කරන්නේ එමමේව කායං සමාධිජේන ප්‍රීති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපරති. මේ අපි
රූපකය. අපේ රූපකය මේ සමාධි ජලයෙන් නැත්නම් සමාධියෙන් උපන්නා වූ සමාධියෙන් උපන්නා වූ ප්‍රීති සුඛයෙන්. එතකොට මේ ප්‍රීති සුඛය උපදින කොහෙන්ද? සමාධියෙන්. ඒ සමාධියෙන් ඉපදුණු ප්‍රීති සුඛයෙන් සම්පූර්ණයෙන්ම තෙමන අපේ ශරීරේ. අපේ මේ රූපකය තෙමනවා. ඒ විතරක් නෙමෙයි මනාවත් එක් කරනවා. මනාව පුරවන සිහිල් බවට පත් කරනවා. ඒක තමයි ဒုတိ ය ධ්‍යානයේ ස්වභාවය. එහෙනම් මතක තියාගන්න ප්‍රථම ධ්‍යානයේ විතක්ක ਵਿਚාර තියෙන තාක්කල් කැළඹිලි සහිතයි. ဒုတိ ය ධ්‍යානයේ විතක්ක ਵਿਚාර නැති නිසා සිසිල් සහිතයි. එහෙනම් දැන් උපමානුසාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් යම්කිසි යෝගාවචරයේක මේ ဒုတိ ය ධ්‍යානෙ සමවදිනවා නම් දැන් ප්‍රථම ධ්‍යානයේ නැගිටලා ဒုတိ ය ධ්‍යාන සමවදින්න දෙපේ. දැන් සමවදිනකොට මෙන්න පිළිවෙල මෙහෙමයි. දැන් පළමුවෙන් නැවතත් සිහි කරගන්නවා නම් ප්‍රථම ධ්‍යානට සමවැදිලා සමෝතයෙන් නැගිටලා ධ්‍යානාංග මෙනෙහි කරනවා. මෙනෙහි කර නැවතත් ဒုတိ ය ප්‍රථම ධ්‍යාන සමවදින්න ඕනේ. නැවත ප්‍රථම ධ්‍යාන සමවැදිලා මේ සමෝතයේ ඉඳලා ඊට පස්සේ නැවත හදවත හිත යොමු කරන්නේ අදිෂ්ඨාන කරනවා මේ ප්‍රථම ධ්‍යානයේ තුල විතක්ක ਵਿਚාර තියෙනවා. විතක්ක ਵਿਚාර කියන්නේ ඕලාරිකයි. මේ විතක්ක ਵਿਚාර ඕලාරික නිසාම රළුයි. විතක්ක ਵਿਚාර ඕලාරික නිසා රළු නිසාම පංච නීවරණ සමීපයි. පංච නීවරණ සමීප නිසා මේ විතක්ක ਵਿਚාරය සහිත වෙන ප්‍රථම ධ්‍යානයේ ඉක්මනින් වැටෙන්න පුළුවන්. ඔය විදිහට ආදීන හිතන්න ඕනේ. ආදීන හිතලා ආනිසංස පැත්තේ ගන්න ဒုတိ ය ධ්‍යානෙ. ဒုတိ ය ධ්‍යානය කියලා කියන්නේ විතක්ක ਵਿਚාරය නැති නිසා සාන්තයි ප්‍රණීතයි. එතකොට ප්‍රථම ධ්‍යානෙන් ගැලවිලා මට ဒုတိ ය ධ්‍යානෙ සාන්තව ප්‍රණීතව ဒုတိ ය ධ්‍යානෙ ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා නැවත නිමිත්තට හිත තියාගන්න. අන්න හිත තියාගෙන වඩාගෙන යනවා. එතනදිත් අපි කරන්නට ඕනේ සම්වාදිනයක වැඩි කරන්න ප්‍රත්‍යක්ෂා කරන්න යන්න එපා. ධ්‍යානංග ප්‍රත්‍යක්ෂා කරන්න යන්න. ඒ කියන්නේ විනාඩි 5ක් 10ක් ඔන්න සමෝතේ ඉඳලා නැගිටලා ධ්‍යානංග මෙනෙහි කරනවා. ඒ වෙලාවේ ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව ප්‍රකට වෙන්න පුළුවන්. නමුත් එහෙම ඒ ධ්‍යානීය ශක්තිමත් වෙන්න කලින් අපි මෙනෙහි කරනකොට ඒ ධ්‍යානංග ඕලාරික වෙනවා. ඕලාරිකනේ ධ්‍යානංග පුරුද්දකට යනවා. ඒතකොට අපිට කවදාවත් මේ හරි ධ්‍යානයද මේ වැරදි ධ්‍යානයද දෙක Tamanට තේරුම් ගන්නත් බැරි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ ဒုတိ ය ධ්‍යානෙ ඉක්මනින් වැටෙන්නත් පුළුවන්. ඒක නිසා අපි නැවත අදිෂ්ඨාන කර ප්‍රථම ධ්‍යාන සම්මෝධන සම්මෝතයෙන් නැකිట్లా ප්‍රථම ධ්‍යාන ආදීන වේදලා ဒုတိ ය ධ්‍යාන ආනිසංසදලා අදිෂ්ඨාන වල ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සමාධිය මට පහළ වේවා කියලා අදිෂ්ඨාන කළා සමාධි නිමිති පිළිහිටවා ගන්න. නැවතත් ඕනේ දැන් ආදීන ආනිසංස වල දැන් වට හුරු නිසා අය නැවත හිතන්න ඕනේ ආදීන ආනිසංස මට විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සමාධිය පහළ වේවා අදිෂ්ඨාන කළා නැවත සම්මෝධනය. ඔය විදිහට අදිෂ්ඨාන කරගෙන සම්මෝධනයට ඕනේ. ඉතින් මේක විනාඩි 10 15 පැය දෙක එක දිගට මේක වශී කරන්න ඕනේ. ඉතින් කාලයක් යනවා. ඉතින් මේක එක දවසින් දෙකකින් අවුරුද්දෙන් දෙකකින් කරන්නත් බෑ. මේක කාලයක් මේ සම්බන්ධ හුරු වෙන්න ඕනේ අපි. ඉතින් අද කාලේ මේ අපි හැමෝම මේ ලංකාවේ බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙන ශනික ප්‍රතිඵල. ඒ කියන්නේ භාවනාවට වාඩි වුණාම භාවනාවේ නැගිටින්න ධ්‍යානයක් එක්ක. එහෙනම් මාර්ගඵලයක් එක්ක. ඒ වගේම මේ අර ශනික යමක් ශනිකව සකස් කරන කුසල ආහාරයක් ගන්නවා වගේ ශනික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. මොකද හේතුව මේ ආත්ම ගණන් අවුරුදු ගණන් කල්ප ගණන් කුණු වෙච්ච පල් වෙච්ච හිතක් තියෙන අපිට. උපක්ලේශයන්ගේ নানা ආකාර කෙලෙසුන්ගෙන් ග්‍රහණය වෙච්ච දූෂණය වෙච්ච මනසක් තියෙන. ඒ හිතේ තියෙන මේ කෙලෙස් කන්ද කෙලෙස් ගැට කෙලෙස් මල අපි හූරන්න ඕනේ. එක පැත්තකින් හූර ගලවනකොට තව පැත්තකින් කෙලෙස් බැඳිලා. ඒව හූර යන තව පැත්තකින් බැඳිලා. එතන බැඳෙන කෙලෙස් ගලව අපි යන්න ඕනේ. මේ යන ගමන කවදා අපට ඉවර වෙයිද අපි දන්නේ නැහැනේ. ඒක නිසා කියන්නේ මේක වඩන්න කියලා. වඩන්න තමයි මේක අපේ හිත නැවත සමාධිය තුළ කිඳා බහින්නේ. හොඳට කිඳා බහින්න සිද්ධ වෙනවා. පැහැදිලි? ඉතින් ඔය විදිහට ධ්‍යානසේන සමවැදලා ඉවර වෙලා අන්න ඒ තනත්තා එතනදි තේරුම් ගන්න ඕනේ මේ චිත්ත වීර්යය. ඒක ဒုတိ ය ධ්‍යානය කියන්නේ මොකද්ද? ဒုတိ ය ධ්‍යාන සමාපත්තිය කියන්නේ මොකද්ද කියලා. දැන් ဒုတိ ය ධ්‍යානය කියනකොට නම් මුලින් මතක් කරා වගේ ဒုတိ ය ධ්‍යානය කියලා කියන්නේ භවාංග භවං උපච්ඡේදයන්ගෙන් හිත වෙන් වෙලා විපාකසිතින් හිත ගැලවිලා මනෝද්වාරයෙන් ඔන්න අරමුණු කරනවා. මේ ဒုတိ ය ධ්‍යාන අරමුණු කරගෙන ඉවරලා පරිකර්ම අවස්ථාව ဒုတိ ය ධ්‍යාන පරිකර්ම අවස්ථාව ඊළඟට උපචාර ဒုတိ ය ධ්‍යාන උපචාර අවස්ථාව ඊළඟට අනුලෝම ဒုတိ ය ධ්‍යාන අනුලෝම චේත ඊළඟට
ගෝත්‍ර වූ සිත, ဒုတိ ය ධ්‍යාන සිත. එතකොට දැන් මතක තියාගන්න මෙතනදී ප්‍රථම ධ්‍යානයේදී තියෙන පරිකාර, උපචාර, අනුලෝම, ගෝත්‍ර වූ කියලා සිත් 4ක්. ဒုတိ ය ධ්‍යානයේ තියෙන පරිකාර, උපචාර, අනුලෝම, ගෝත්‍ර වූ කියලා සිත් 4ක්. දැන් ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ ප්‍රීති සුඛ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතයිනේ. එතකොට මේ කියන ධ්‍යානාංග පහ පරිකර්ම අවස්ථාවේ, උපචාර අවස්ථාවේ, ඒ වගේම අනුලෝම අවස්ථාවේ, ගෝත්‍ර අවස්ථාවේ මේ සෑම චිත්තක්ෂණයක් තුළම පවතිනවා. ওই ධ්‍යානාංග පහ පවතිනවා. ඉතින් ඇතම් යෝගාවචරයෝ ප්‍රතිභාග නිමිත්ත තුළ හිත පිහිටුවාගෙන ප්‍රතිභාග නිමිත්ත තුළ ඉඳලා ධ්‍යාන ගැන හිතලා සමවැදින් නමුත් හිත ධ්‍යාන වලට යන්නේ නැතුව ඒ තුළ විතර හිත පවත්වලා ධ්‍යානාංග මෙනෙහි කරනවා. ඒ ධ්‍යානාංග මෙනෙහි කරනකොට පරිකාර උපචාර අවස්ථාව තමයි එතනදී වැඩගත්. උපචාර අවස්ථාවේදී ඒ උපචාර සමාධියේ පවතින මේ කියන ධ්‍යානාංග පහ. මේ ධ්‍යානාංග පහ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ උපචාර සමාධියේ ධ්‍යානාංග පහ ප්‍රකට කරගෙන හිතනවා මම ප්‍රථම ධ්‍යාන සමවැදුණා කියලා. ඒ විදිහට සමහරක් යෝගාවචරයන් මේක වරදින්නත් පුළුවන්. ඉතින් ඒක තමන්ම සිහියෙන් සහ නුවණින් මේ කාර්යය යෙදෙනම තමයි අවබෝධ කරගන්න ඕනේ නිවැරදි ධ්‍යානයට මමපත් වුණාද නැද්ද කියලා. ඒකයි ආචාර්යන් වහන්සේලා පැහැදිලි කරන්නේ නිතර ධ්‍යානාංග ප්‍රත්‍යක්ෂ කරන්න එපා කියලා. නිතර ධ්‍යානාංග ප්‍රත්‍යක්ෂ කර බලන්න යනකොට මොකද මේ ධ්‍යාන ඕලාරික වෙනවා. අංග ඕලාරික වුණාට පස්සේ අර එතනින් ප්‍රථම ධ්‍යානාංග ධ්‍යාන නෙමෙයි සම්මාදින උපචාර සමාධියෙන් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අර ආවර්ජනා කිරීම වැඩි කර ධ්‍යාන සම්මාදින විතර කරන්න කියලා කියන්නේ ඒක. කාලයක් යනකම්. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රථම ධ්‍යානයේ කියලා කියන්නේ සෝමනස්ස සහගත සිතක් නිසා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන මේ චිත්තක්ෂණ හතරෙන් පහළ වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල්සිත. පරිකර්ම අවස්ථාව කියලා කියන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල්සිත. උපචාර චිත්තක්ෂණය කියලා කියන්නේ ඒ සමාන කුසල්සිත. අනුලෝම චිත්තක්ෂණය කියලා කියන්නේ කාමාවචර බල සම්පන්න ඵලයට කුසල්සිතමයි. ගෝත්‍ර අවස්ථාව කියලා කියන්නේ කාමාවචර බල සම්පන්න කුසල්සිතමයි. එතකොට මේ බල සම්පන්න කුසල්සිතේ ශක්තියෙන් තමයි ප්‍රථම ධ්‍යානසිත පහළ වෙන්නේ. ඒ වගේම දැන් ဒုတိ ය ධ්‍යානයේදීත් වෙන්නේ කොහොමද? ဒုတိ ය ධ්‍යානයේදී පවතිනවා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර වූ ධ්‍යානවල චිත්තක්ෂණ පහ. එතකොට පරිකාරම අවස්ථාවේදී පවතින්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල්සිත. උපචාර අවස්ථාවේ පවතින්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල්සිතමයි. ඊළඟට අනුලෝම අවස්ථාවේ ගෝත්‍ර අවස්ථාවේ පවතින්නේ ඒ සිතමයි. හැබැයි මෙතනදී වෙනසක් වෙනවා. ඒ වෙනස කියලා කියන්නේ දැන් ဒုတိ ය ධ්‍යානය කියලා කියන්නේ ဒုတိ ය ධ්‍යාන යන මාර්ගයේදී මේ පරිකාරමය උපචාරය අනුලෝමය ගෝත්‍ර භෝකයේ මේ චිත්තක්ෂණ හතර හැදෙන්නේ ဒုတိ ය ධ්‍යාන සිතට අනුරූපවනේ. ဒုတိ ය ධ්‍යාන අනුරූපව මේ සකස් වෙන්නේ නේ උපදින්නේ නේ. ඒක නිසා මේ ဒုတိ ය ධ්‍යානයේ ගති ලක්ෂණ මේකේ චිත්තක්ෂණ පහළ වෙනවා. ဒုတိ ය ධ්‍යානයේ ගති ලක්ෂණ පහළ වෙනවා ဒုတိ ය ධ්‍යාන පරිකාරම අවස්ථාවේදී. ဒုတိ ය ධ්‍යාන උපචාර අවස්ථාවේදී. ဒုတိ ය ධ්‍යාන අනුලෝම අවස්ථාවේදී. ဒုတိ ය ධ්‍යාන ගෝත්‍ර අවස්ථාවේදී. එතකොට දැන් ဒုတိ ය ධ්‍යානය කියලා කියන්නේ විතක් ਵਿਚාර නෑනේ. විතක් ਵਿਚාරයෙන් සංසිඳුණානේ. එතකොට විතක් ਵਿਚාරයෙන් සංසිඳුණ නිසා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පවතින්නේ. එතකොට මේ කියන ගති ලක්ෂණය පරිකර උපචාර ආදී චිත්තක්ෂණ පවතින. හැබැයි මතක තියාගන්න මේ විතක් ਵਿਚාර සම්පූර්ණ සංසිඳිලා නෙමෙයි. විතක් ਵਿਚාර පවතින සිටේ. නමුත් විතක් ਵਿਚාරයන්ගේ සංසිඳීමක් තේරෙනවා. ඒක විතක් ਵਿਚාර ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විතරක් ප්‍රකට වෙනවා උපචාර සමාධියේ. අන්න තේරුම් ගන්න ඕනේ අපි එනම් ඒ ဒုတိ ය ධ්‍යාන සංවාදින කොට ဒုတိ ය ධ්‍යාන උපචාරයේදී පවතින ප්‍රතිභාග නිමිත්තමයි. ඒ ဒုတိ ය ධ්‍යාන උපචාරයේදී කෙනෙක් ධ්‍යානාංග මුලින් ධ්‍යානාංග ප්‍රත්‍යක්ෂ කරන්න ගියොත් නියමාකාරී ධ්‍යානයේ වශයෙන් නොකර ධ්‍යාන සංවාදින් නැතුව අන්නේ යෝගාවචරයට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ප්‍රකට වෙන විතක්ක ਵਿਚාර ඕලාරිකයි මෙසියුම් ප්‍රකට වෙන්නේ නැතුව ဒုတိ ය ධ්‍යානයේ ධ්‍යාන ලක්ෂණ ප්‍රකට වෙන්න ගන්න. හැබැයි ඒක නියම ධ්‍යානෙ නෙමෙයි. අන්න වර්ධින අවස්ථාව. ඒක නිසා තමයි කියන්නේ නැවත ආවර්ජනා කරම මේ ධ්‍යාන සමාදින්න ඕනේ. එසේ සමවැදෙට ඉවර වෙලා
නැවතත් ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුත්ථාන, පච්චවෙක්කන කියන මේ පංච වශීතාවේ ဒုတိ ය ධ්‍යාන වශී කරන්න ඕනේ. එසේ වශී කරලා හොඳට හිත හුරුුණාට පස්සේ තමයි අපි ඊළඟ පියවරට ගමන් කරන්න ඕනේ. එතකොට එහෙනම් මේ එකපාරටම මේ ගමන යන්න බෑ. එහෙනම් ප්‍රථම ධ්‍යානයේ සම්වාදෙලා ප්‍රථම ධ්‍යානයේ කාලයක් පුරු කරලා වෙලා තමයි ဒုတိ ය ධ්‍යානට අපි යන්න ඕනේ. ඊට පස්සෙම ဒုတိ ය ධ්‍යාන හිත කාලයක් වඩලා ඉවරලා තෘතිය ධ්‍යානට හිත අරගෙන යන්නට ඕනේ. ඉතින් ඒක නිසා ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධ්‍යාන ගැන අපට කරුණු කාරණා ඉදිරිපත් කර දුන්නා. ඉතින් මේ ဒုတိ ය ධ්‍යානෙ දක්වා මම අද කරුණු පැහැදිලි කර දෙන ඊළඟ දවසේ බලාපොරොත්තු වෙන තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ පැහැදිලි කර දෙන්නද. ඉතින් අද දවසේදී අපි මේ එකතු කරගත්ත කුසල සම්භාරය, පුණ්‍ය සම්භාරය ඔබ අප සැමදෙනා නමින් මේ පාරලෝකීය සියලු ඥාති වර්ගයාටත් එවැනි දෙවියන් සහිත සදේවක ලෝකයාට පැදුවැඩු දෙමව්පියන්ට සියලු ඥාතීන්ට උපකාරක සමටත් නිවන් අවබෝධය පිණිස වේවා. ආචාර්ය උපාධ්‍යාය මාහිමියන් වහන්සේලාට ගුරු පූජාවක් වේවා. බුද්ධ ආදී රත්නත්‍රය උදෙසවතුම් වූ උතුම් පූජාවක් වේවා. දෙවියන් සහිත සදේවක ලෝකයා සහිත ඔබ අප සැමදෙනාට මේ සංසාර ගමන ගෙවන් කරගෙන ප්‍රාර්ථනීය බෝධි වලින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම දක්වා මේ උතුම් කුසල් පාරමී බවට පත් වේවා. සමත විදර්ශනා භාවනා ආලෝකයෙන්, සීල සමාධි ප්‍රඥා ආලෝකයෙන්, ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා ඥාන මාර්ගඵල ආලෝකයෙන් නිවන් මඟ දුම් පමුණවා ගන්න සිළු ශක්තිය, ධෛර්ය, වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා කියලා අදිෂ්ඨාන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මං පරං. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං බෝධි ඥානස්ස පච්චයෝ හෝතු. මහ පුඤ්ඤ භාගං සබ්බ සත්තානං භාජේමි. තේ සබ්බේ මේ සමං පුඤ්ඤ භාගං ලබන්තු. සාදු සාදු සාදු.